අයිබෝවන් ඉතින් අද අලුත් දවසක් ඉතින් අද අපේ කම තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රියල් ස්ටේට් ගැන. ඉතින් ඔයගොල්ලෝ නවසීලන්තේ ඉන්න ඔබ දැන් ඔබගේ තියෙන ප්‍රොපර්ටි එකක් විකුණන්න යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. නැත්නම් අලුතින් ප්‍රොපර්ටි එකක් මිලදී ගන්නට බලාපොරොත්තු වෙලා ඔබ දැන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා නවසීලන්තේ සිස්ටම් එක ඉතින් රියල් ස්ටේට් ඒජන්ස් තමා ගොඩක් කලාවට මැදිහත් වෙලා ඔබට ඒ සේවාව සපයන්නේ. ඉතින් අද අපි ගේනවා මේ ලංකාව නවසීලන්තේ ප්‍රසිද්ධ ලංකාවේ අපේකම තියෙන පුද්ගලයෙක් අපි කතා කරන්න අපිට තියෙන ප්‍රශ්න කතා කරන්න. ඉතින් ඒ තමා ඉරේෂ් මහතා. ඉතින් අපි විස්තර දැනගමු. අද අපි විශේෂයෙන්ම අද වැඩසටහනේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සෙල කෙනෙක්ගේ point of view ඉඳ සෙල කෙනෙක් කොහොමද තමන්ගේ ප්‍රොපර්ටි එකට වැඩි වටිනාකම වැඩි කරගෙන තමන්ගේ ප්‍රොපර්ටි එක සෙල් කරන්න කියලා අපි කතා කරලා අපි විස්තර අහගමු. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනය කරනවා. අද අපි සමග එකතු වෙන්නේ ඉරේෂ් තෙන්නකෝන් මහතා. ඉතින් ආයිබෝන් කියලා බෝ පිළිගන්නවා. ආයිබෝන්. පොඩ්ඩක් කියන්න ඔබ ගැන විස්තර. ඔබ කවුද? ඔබ මොන ආයතනයකද සේවය කරන්නේ? ඔබගෙන් ලැබෙන සේවාවන් අපි ඔබ ගැන පොඩි විස්තරයක් කරමු. මගේ නම ඉරේෂ් තෙන්නකෝන්. මම Century 21 කියන රියල් එස්ටේට් ආයතනයේ හිමිකාරයෙක් වගේම රියල් එස්ටේට් සේල්ස් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඕක්ලන්ඩ් නගරයේ තමයි. හැබැයි හැමිල්ටන් ඒරියා එකෙත් අපි ගොඩක් බිස්නස් කටයුතු වලදී ඉන්නවා. අපි ඊළඟට කතා කරමු ඔබ ගැන පොඩ්ඩක්. ඔබ කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ? ඔබ කොච්චර කාලයක් වෙනවද මේක පටන් අරගෙන? ඒ වගේ පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ. හොඳයි. ඒක ඇත්තටම අවුරුදු 4ක විතර වගේ ජර්නි එකක් තමයි මගේ රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්නේ. මීට අවුරුදු 4කට කලින් මුලින්ම මම LG හොක කියන ආයතනයත් එක්ක පටන් ගත්තේ ඇත්තටම රියල් එස්ටේට්. ඒකේ කීපයක් ඉඳලා කම්පැනිස් කීපයක් අතර මාරු වුණා මම ඇත්තටම. Century 21 කියන ආයතනය මම ගත්තේ ගිය අවුරුද්දේ. නම් දැන් මම බිස්නස් ඕන කෙනෙක් විදියට මේ ආයතනයේ වැඩ කරනවා. මේ ආයතනයේ මෙහි වෙනවා. ඒ වගේම සේල්ස් ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරනවා. මේ අවුරුදු 4 ඇතුළතදී ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් අයත් එක්ක ගනුදෙනු කෙරුවා. ඉතින් මම ඇත්තටම අද ඉන්න තැන ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. නිහතමානීව මට ගොඩාක් අය උදව් කරලා තියෙනවා. අපේ ලංකන් කමියුනිටි එකේ වගේම අනිත් අයත්. මම හැම වෙලේම උත්සාහයක් දරන්නේ මට දෙන්න පුළුවන් සර්විස් ලෙවල් එකේ 200% දෙන්න. එතකොට ඒගොල්ලන්ට ඒකින් හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බෙනවා. ඉතින් මට මේ ළඟදී නවසීලන්තේ හොඳම පළවෙනි ඒජන්ට් විදියට ඇත්තටම හම්බුණා අවෝඩ් එකක්. ඒ වගේම නවසීලන්තේ හොඳම බිස්නස් ඕනර් විදියට මට අවෝඩ් එකක් හම්බුණා. ඊට අමතරව අපි කම්පැනියක් විදියට quarter 1 2020 quarter 2 2020 අපි නිව්සිලන්ත number 1 Century 21 කියන ආයතනයේ ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අපි නම්බර් 6 වෙනියට පත් වුණා. ඉතින් මට හරි සතුටුයි. ඒක ලොකු ජර්නි එකක්. මුලින් පටන් අරගෙන රියල් එස්ටේට් පටන් ගත්තාම ඇත්තට මේක හරි ලේසි දෙයක් නෙමෙයි. ගොඩක් අය රියල් එස්ටේට් කරන්න හිතනවා. නමුත් රියල් එස්ටේට් කියන්නේ එහෙම ලේසි දෙයක් නෙමෙයි. ගොඩාක් අමාරුයි. ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. හැබැයි මම අලුතෙන් කවුරු හරි පටන් ගන්න කෙනෙකුට දෙන අවවාදය තමයි ඔයාලා රියල් එස්ටේට් කරන්න ඕන නම් අනිවාර්යෙන් කරන්න. හැබැයි හැම වෙලේම ඔයා ක්ලයන්ට් ෆෝකස් කරන්න, 100% කස්ටමර් සර්විස් එක ගැන ෆෝකස් කරන්න, ලීගල් සයිඩ් එක ගැන හිතන්න, හරි දේ හරි විදියට කරන්න. මේ ඉන්ඩස්ට්‍රි එකේදී ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඔයා හරියට ඒ විදිහට ෆෝකස් කරලා වැඩ කරොත් එහෙම ඔයාට වරදින්න විදිහක් නැහැ. ඒක ප්‍රශ්නේ තමයි අපි පොඩ්ඩක් කියමු කවුද මේ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කියන්නේ? නැත්තම් මේ රියල් එස්ටේට් කම්පැනියක් කියන්නේ මොකක්ද? රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කියලා කියපුවම ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රොපර්ටි ට්‍රාන්සැක්ෂන් වලට ඉන්වෝල්ව් වෙන කෙනෙකුට තමයි අපි රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කියන්නේ. රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් වුණාම ඇත්තටම ලයිසන් එකක් තියෙන්න ඕන. ඒකට අපි කියනවා ලයිසන් සේල්ස් ඒජන්ට් කියලා. ඒක සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ ලයිසන් එක ගත්තට පස්සේ තමයි රියල් එස්ටේට් සේල්ස් ඇක්ටිවිටීස් වලට යෙදෙන්න පුළුවන්.
නවසීලන්තයේදී ඇත්තටම රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කියපුවාම ගොඩාක් ලීගල් සයිඩ් එකේ වැඩ කටයුතු ගොඩක් රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් අතින් තමයි වෙන්නේ. දැන් අපි ලංකාව උදාහරණයක් ගත්තොත් එහෙම ඩීඩ් එකේ ඉඳන් සේල්ස් පර්චේස් ඇග්‍රීමන්ට් මේ ඔක්කොම ලෝයර් කෙනෙක් ඉන්වෝල්ව් වෙලා කරනවා. නමුත් නවසීලන්තයේදී ඒක චුට්ටක් වෙනස්. ටයිටල් එක ඕඩර් කරන එකේ ඉඳන්ම සේල්ස් ඇන්ඩ් පර්චේස් ඇග්‍රීමන්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන එකේ ඉඳන් සේල්ස් ඇන්ඩ් පර්චේස් ඇග්‍රීමන්ට් එකක් නෙගෝෂিয়েට් කරන එක, ප්‍රොපර්ටි එකක් මාකට් කරන එක, ඒ සියලුම දේ මෙහෙදී ඇත්තටම රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් තමයි කරන්නේ. හරි, අද අපි කතා කරන්නේ මේ විකුණුම් කාරය ගැන, නැත්නම් සෙලගේ පැත්තේ ඉඳලා. ඉතින් ඉරේෂ් පොඩ්ඩක් අපිට කියන්න අපි අපේ ප්‍රොපර්ටි එකක් සෙල් කරනවා අපිට වෙන වියදම් මොකක්ද? ඒ කියන්නේ අපි මේ රියල් එස්ටේට් ඒජන්ට් අපි අප්ෆ්‍රන්ට් කොච්චර ගාණක් ගෙවන්න ඕනද? ඊට පස්සේ මේක විකුණුවට පස්සේ කොහොමද කමිෂන් එක දෙන්න ඕන? අපිට සහ ඒ අතරමැද මාකටිං සහ ඇඩ්වර්ටයිසිං ඔය ප්‍රොසෙස් එකට අපි සෙලර්ගේ විදිහට මොකද්ද යන වියදම් කොස්ට් එක? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රොපර්ටි එකක් මාකට් කරනකොට මේන්ලි කොස්ට් වෙන්නේ මාකටිං සයිඩ් එකට. ඒ කියන්නේ පික්චර්ස් ගන්න ඕන ප්‍රොපර්ටි එකේ. එතකොට මේක මොන වගේ channels වලටද යන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම ඩිජිටල් මීඩියා මාකටිං තමයි මේ දවස්වල ගොඩාක් ඉෆෙක්ටිව් රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට TradeMe කියන වෙබ්සයිට් එක නිව්සීලන්ත වල හැම ප්‍රොපර්ටි එකක් වගේම දානවා. ඉතින් ගොඩාක් අය ප්‍රොපර්ටිස් බලන්න යන්නේ TradeMe. එතකොට ඊට අමතරව realestate.co.nz කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. One Roof කියලා එකක් තියෙනවා. homes.co.nz ඔය වගේ ගොඩාක් වෙබ්සයිට් කීපයක් තියෙනවා මිනිස්සු යන. ඒත් අමතරව දැන් ඒෂියන් මාකට් එක ගොඩාක් යනවා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා hogarden.co.nz කියලා. ඉතින් මේ වගේ platform වලට යන්න ඕනේ. දැන් අපිත් එක්ක ප්‍රොපර්ටි එකක් අපි ලිස්ට් කරපුවාම අපි මේ කියන හැම platform එකකටම යනවා. platform එකකටම යනවා. මොකද ඒ අවශ්‍යතාවය තියෙන්නේ අපි පුළුවන් තරම් හැම කෙනාටම ඔයාගේ ප්‍රොපර්ටි එක පෙන්වන්න ඕන ගෙනගිහිල්ලා. එතකොට තමයි ගොඩක් දෙනා මේ open home එකට එන්නේ. ගොඩක් දෙනා open home එකට ආවට පස්සේ තමයි අපිට ඔයගොල්ලන්ට හොඳ offer එකක් අරගෙන එන්න පුළුවන්. ඉතින් මාකටිං සයිට් එක ගොඩක් ඉම්පෝර්ටන්ට් ප්‍රොපර්ටි එකක් විකුණනකොට විශේෂයෙන්ම කරන මාකටිං එක මොකක්ද කියන එකත් වැදගත්. ඒ නිසා ඒකට මුදලක් යෙදුවට කමක් නැහැ. ඊට අමතරව සෝෂල් මීඩියා Facebook, Instagram, LinkedIn, WhatsApp, WeChat වගේ තියෙනවා groups වලට දාන්න පුළුවන් social media boost කරන්න පුළුවන් වගේ advertisement එක. ඉතින් ඒ වගේ විවිධාකාර ක්‍රම කීපයකුත් තියෙනවා property එකක් market කරද්දී. හරි, ඊළඟ question එකට අපි මූණොත් අපි සෙලට අපිට අපේ property එකක් විකුණන්න ඕන නම් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ මේ property එක කොච්චරක් වැලියු වෙනවද? අපේ මේ ප්‍රොපර්ටි එක කීයකට විකුණන්න පුළුවන් වේද? ඉතින් අපි හැමෝම දන්නවා මේක ඩිපෙන්ඩ් වෙනවා ගොඩක් ෆැක්ටර්ස් අනුව මාකට් එක. එතකොට කාලේ දැන් මේ වගේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ කොවිඩ් පෝස්ට් කොවිඩ් වගේ කාලයකට. ඉතින් කොහොමද මේ මාකට් එක හැසිරෙන්නේ? ඔව්, එතනදී ඇත්තටම දැන් නිව්සීලන්ත වලදී ප්‍රොපර්ටි එකක් තමන්ට ප්‍රොපර්ටි එකක් තියෙද්දී ප්‍රොපර්ටි එකේ වැලියු එක හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඇත්තටම ඔයාලට පුළුවන් රෙජිස්ටර්ඩ් වැලියේෂන් එකක් ඕඩර් කරන්න. එතකොට රෙජිස්ටර් වැලියු කෙනෙක් ඇවිල්ලා ඒක වැලියු කරනවා ප්‍රොපර්ටි එකේ අද තියෙන මාකට් එක අනුව කීයද කියලා. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ homes.co.nz, oneroof.co.nz කියන වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාගේ ඇඩ්‍රස් එක ටයිප් කරලා ඒ වෙබ්සයිට් එකේ යට ප්‍රොපර්ටි එකට යටින් වැටෙනවා සාමාන්‍ය median price range එක. ඊට අමතරව හොඳම දේ තමයි ඇත්තටම local real estate agent කෙනෙකුට නැත්නම් විශ්වාසවන්ත real estate agent කෙනෙකුට කතා කරලා ඒගොල්ලන්ට appraisal එකක් කරන්න කියන්නේ මේ property එක ගැන. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ මට මගේ client කෙනෙක් call එකක් දීලා මට කිව්වොත් එහෙම මට දැනගන්න ඕන property එකේ වටිනාකම කොච්චරද කියලා මම ඉස්සල්ලාම කරන්නේ පොඩි homework එකක් කරනවා. අපිට ඒකට system එකක් තියෙනවා. අපි ඒ system එකට ගිහිල්ලා ඒකේ බලනවා මොනවාද recent sales කියලා මේ property එක අවට තියෙන properties විකිරලා තියෙන price එක. ඒ land size එකට අනුව, ඒ floor area එකට අනුව, ඒ අවුරුද්ද අනුව, ඒක building construction එක අනුව මොනවාද properties විකිරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකතර physically inspect කරනවා ගිහිල්ලා. ඊට පස්සේ physical inspection එක කරාට පස්සේ අපි අර බේස් වෙලා තියෙන recent sales උත් එක්ක අපි ඒකට price එකක් දානවා, price range එකක්. ඒකට තමයි අපි අතට appraisal එකක් කියලා කියන්නේ. ඒක තමයි හොඳම ක්‍රමය ඔයගොල්ලන්ට දැනගන්න ඔයාගේ ප්‍රොපර්ටි එක කොච්චර වැලියු එකක් තියෙනවද කියලා කරන්ට් මාකට් එකේදී.
ඉරේෂ් අපිට කියන්නකෝ දැන් අපි සෙල කෙනෙක් විකුණනවා නම් අපිට වැඩිපුරම වටින කමක් ගන්නනේ අපි හැමෝ මාස ඉතින් තමන්ගේ ප්‍රොපටිය එක කොහොමද වැඩිම මිලක් නියම වෙන්න අපි මොනාද කරන්න පුළ පොඩිපොඩි වැලි වැඩිෂන් ලොකු කොස්ට එකක් නොදර සහ ඉට පස් අපිට අපේ කලයින්ස්ලට කස්ටමස්ටට අපිට කොහොමද මේක බිල අධික විදිහට අපට ප්‍රසන්් කරන්න පුලා විදි මොනවාද හොඳ ප්‍රශ්නයක් ඇත්තරම ගොඩක් අය ඕක ඔය ගැන කතා කරන්න සමහර ඒජස්ල ඔගදිපුරි බයක් තියෙනවා ඒගොල්ල ගොඩක් ඔය ගැන කතාකරොත්තේම ගොල්ලන්ට කෙන වෙන්ඩ කෙනෙකුට ඒකට වීදන් කරන මුදල වැඩිවුණොත් ඒගොලන ලිස්ටිං එක නැතිවේ කියලා මම ඇත්තරම ඕක දකින්නේ හරිම වෙනස් විදිහකට මම හැම්වෙලේම කියන්නේ අපිට ලිස්ටිං එක ආවත් නැතත් අපි ඇඩ්වයිස් එක හරි ඇඩ්වයිස් එක දෙන එක තමයි වැදගත්කම තියෙන්නේ දැන් ප්‍රොපටික වැලික ඇඩ් කරන්න කොහොමද මේකට හොඳ ප්‍රයිස් එක ටොප් ඩොල එක ගන්න කොහොමද කියන එක හරිම වැදගත් එකක් ඇවිල්ලා මම කලින් කිව්ව මාකටිං එක කොහොමද මාකට් කරන්න කියන එක දෙවෙනි එක ප්‍රසන්ටේෂන් එක එතකොට අපි හැම වෙලේම ප්‍රොපර්ටි එකක් මාකට් එකට අරන් යද්දී ප්‍රොපර්ටි එක ප්‍රසන්ට් කරන්න ඕන පුළුවන් උපරිමයෙන්ම හොඳ විදිහකට මිනිහෙකුට ඇට්‍රැක්ට් වෙන්න. එතකොට මම හැම වෙලේම කියන දෙයක් තමයි ඕපන් හෝම් එකට බාය කෙනෙක් එද්දී ඒ බායට ෆීල් වෙන්න ඕන වාව් කියන ෆීලිං එක එන්න ඕන. මේ ප්‍රොපර්ටි එක තමයි මම මෙච්චර කාලයක් බල හිටපු ප්‍රොපර්ටි එක. අන්න එතකොට තමයි මිනිස්සෙක්ගේ ප්‍රොපර්ටි එකට ඇටච් වෙලා අන්න ප්‍රීමියම් ඩොලර් එක වලට හම්බෙන්නේ. ඉතින් එතකොට ප්‍රසන්ටේෂන් එක. එතකොට ඔයගොල්ලන්ගේ ගෙදර ගොඩාක් බඩු තියෙනවා නම් ඒක ඩීක්ලටර් කරන්න. ඒ බඩු ටික අයින් කරලා පුළුවන් තරම් අඩුවෙන් බඩු ගේ ඇතුලේ තියාගන්න. ටයිඩි අප් කරන්න. එතකොට ඇඳවල් අපි හිතමුකෝ ඒ ටික පිළිවෙලට හදලා පිලෝස් එහෙම ලස්සනට තියලා ඩුවේ කවර්ස් ඒව ලස්සනට arrange කරලා ඒ විදිහට ඒක ප්‍රසන්ටේෂන් සයිට් එක හොඳට බලන්න. ඊට අමතරව අපි හිතමුකෝ අපි දැන් ලංකාවේ වුණාම අපි කෑම හිමු විවොත් එහෙම අපි වෙන කෑම වල සුවඳ ගේ ඇතුළේ තියෙන්න පුළුවන්. ඉතින් ඕපන් හෝම් එකට කලින් පැය කීපයකට කලින් මේකේ ජනේල් දොරවල් ඇරලා ඒකට පොඩි අවකාශයක් වාතය ඇතුළට එන විදිහට මේවා කරලා ඒ වගේ දෙයක් ඕගනයිස් කරගන්න ඕන. ඉතින් ඊට අමතරව වත්තේ ගොඩක් වෙලාවට අපි හිතමුකෝ ලෝන් එක වැඩි ලැබිලා තියෙනවා නම් ලෝන් එක කපන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නම් පොඩි මුදලක් යොදවලා වෝටර් බ්ලාස්ට් කරන්න ගෙදර මෝල්ඩ් එක වගේ ඇවිල්ලා තියෙනවා නම් ගස් එහෙම ට්‍රිම් කරන්න ඕන නම් ට්‍රිම් කරන්න. ඒ වගේ පොඩි දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව සමහරක් වෙලාවට චූටි ලෑන්ඩ්ස්කේප් එකක් කරන්න පුළුවන්. අපි හිතමු ගාඩන් එක තියෙනවා නමුත් ඒකේ ගොඩක් වීඩ්ස් වැවිලා වඩ පුළුවන් වීඩ්ස් ටික අයින් කරලා මල්ච් ටිකක් දාලා මේ ලස්සන පැල කීපයක් වගේ ඉඳවන්න. ඉතින් එතනදී ප්‍රසන්ටේෂන් එක තමයි මේන්ලි වැදගත්කම තියෙන්නේ. එහෙම ප්‍රසන්ට් කරපුවම ප්‍රොපර්ටි එකක් ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට හොඳ මුදලක් ලබා ගන්න පුළුවන් මාකට් එකට ප්‍රොපර්ටි කරන් ගියාම. කිරේෂ් අපිට පොඩ්ඩක් කියන්න අපි දන්නවා අපි දැක්කහම සමහර ප්‍රොපර්ටිස් ඔක්ෂන් වලට දාන. සමහර ප්‍රොපර්ටිස් වලට අපි කෙලින්ම මිලක් නියම කරනවා. ඊට පස්සේ තියෙනවා ටවුන් හවුසස් තියෙනවා අපාර්ට්මන්ට්ස් තියෙනවා ස්ටෑන්ඩලෝන් හෝම්ස් තියෙනවා. ඉතින් සමහර ප්‍රොපර්ටිස් තියෙනවා ඉක්මනින් යන ඒ කියන්නේ ෆාස්ට් මූවිං ප්‍රොපර්ටිස් තියෙනවා. ඉතින් එක ඒ තමන්ගේ ප්‍රොපර්ටි එකට ඊට ආවේනික වෙච්ච ස්ට්‍රෙන්ග්ත් සහ වීක්නසස් තියෙනවා. ඉතින් ඒ තමන්ගේ තියෙන ප්‍රොපර්ටි එකේ ස්ට්‍රෙන්ග්ත් සහ වීක්නසස් අයිඩෙන්ටිෆයි කරගුවම අපිට ලේසි මේකට මිලක් නියම කරන්න. ඉතින් තමන්ගේ ප්‍රොපර්ටි එකේ තියෙන ස්ට්‍රෙන්ග්ත් සහ වීක්නසස් මොනවද? ඔතනදී මෙහෙම අපිට හිතන්න පුළුවන්. අපි හිතමු දැන් ස්ක්වයර් මීටර් 800ක වගේ ලෑන්ඩ් එකක් තියෙනවා, ස්ක්වයර් මීටර් 1000ක් විතර වගේ ලෑන්ඩ් එකක් තියෙනවා කියලා. එතකොට දැන් අද තියෙන මාකට් එකත් එක්ක බලපුවම මාකට් එක අද මාර හොට් මාකට් එකක් තියෙනවා මේ කොවිඩ් ලොක්ඩවුන් එකෙන් පස්සේ. ඉතින් ගොඩක් වෙලාවට ස්ක්වයර් මීටර් 800කට වඩා වැඩි නම් ගොඩාක් දුරට සබ්ඩිවයිඩ් කරන්න පුළුවන් තත්ත්වය තමයි තියෙන්නේ ඕක්ලන්ඩ් ගත්තොත් එහෙම. එතකොට ඔයා බලන්න ඕන සබ්ඩිවයිඩබල් ලෑන්ඩ් එකක් නම් ඔයාගේ මේන් බයර්ස්ලා ඔයාට එන්නේ ඩෙවලොපර්ස්ලාගෙන් ඉන්වෙස්ටර්ස්ලාගෙන්. එතකොට සමහර ඩෙවලොපර්ස්ලා බලන්නේ නැහැ ප්‍රොපර්ටි එක කොච්චර හොඳ කන්ඩිෂන් එකක් තියෙනවද කියලා. හැබැයි ඔයාගේ සෙක්ෂන් එක පොඩි නම් එතකොට ඔයාට මාකට් කරන්න තියෙන ප්‍රොපර්ටි එක ෆස්ට් හෝම් බයර් කැටගරි එකට නම් එතකොට ප්‍රසන්ටේෂන් එක හරිය වැදගත් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගෙදරක සෙක්ෂන් එක ගෙදර තියෙන ලොකේෂන් එක අනුව අපි දන්නවා මේකේ මොන වගේ කෙනෙක්ද මේ ප්‍රොපර්ටි එක ගන්නේ, මොන වගේ කම්පිටිෂන් එකක්ද මේ ප්‍රොපර්ටි එකට තියෙන්නේ කියන එක අපිට එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ගෙවල් විකුණන එක විදි තියෙනවා.
අපි අහලා තියෙනවා ඔක්ෂන් තියෙනවා එතකොට ප්‍රයිස් නිගෝසිේෂන් කියලා තියෙනවා එතකොට අපිට ටෙන්ඩර් කරන්න පුළුවන් එතකොට මේ එක එක විදි මොනවද එතකොට මේ එක විදි කොහොමද වෙනස් වෙන්නේ සහ ඒක බයස්ලට කොහොමද ඒක එෆෙක්ට් වෙන්නේ හොඳ ප්‍රශ්නයක් ඇත්තනවා ගොඩක් අයට අවබෝධයක් නෑ ක්‍රම සහ විදි නවසීලන්තේ ප්‍රොපර්ටිස් මාකට් කරන ක්‍රම කීපයක් තියෙනවා එකක් ඇවිල්ලා price by negotiation අනිත් එක තමයි price කරන ප්‍රොපර්ටි එක එහෙම නැත්නම් deadline sale set date of sale කියලා ගොඩක් වෙලාවට මාකට් කරනවා තවත් නැත්නම් auction කරනවා properties සමහරක් වෙලාවට ටෙන්ඩර් කරනවා ටෙන්ඩර් නම් ගොඩක් ඔයගොල්ලෝ දකින්නේ කමර්ෂියල් මාකට් එකේ රෙසිඩෙන්ෂල් මාකට් එකේ ටෙන්ඩර් දකින්නේ හරිය අඩුවෙන් set date of sale deadline sale කියන්නේ අපි date එකක් දානවා අපි හිතමු සුමාන 3කට කලින් සුමාන 3කට පස්සේ date එකක් දානවා මේ date එක දවසේ තමයි මේ property එක විකුණන්නේ එතකොට මේ open home කරලා අපිට buyers law මේ ගෙදරට අරන් යන්න පුළුවන් ප්‍රසන්ට් කරන්න පුළුවන් ඒ buyer කැමති නම් offer එකක් දාන්න පුළුවන් දාලා වෙන්නට පුළුවන් අර set date එක දවසේදී මේ offers ටික බලලා කැමති offer එකක් තෝරගන්න. ඒක සමහරක් වෙලාවට advertise close before set date of sale කියලා ඒ සමහරක් කෙනෙක් කලින් විකුණන්නත් පුළුවන්. ඊට අමතරව price කරොත් එහෙම වෙන්න කෙනෙක් කිව්වොත් එහෙම මට ඕන අපි උදාහරණයක් කිව්වොත් අපිට ලක්ෂ 9ක් ඕන කියලා මේකද. එතකොට වෙන්න කිව්වොත් 9යි කියලා අපි දානවා price එක asking price 900,000. එතකොට බයර්ස්ට පුළුවන් ඉන්ක්වයර් කරන්න අර ලක්ෂ 9 කිට්ටු offer එකක් දැම්මොත් සමහරක් වෙලාවට වෙන්න කැමති වෙන්න පුළුවන්. එතකොට අපි ඒක property එක under contract වෙනවා. ඊට අමතරව price by negotiation ගත්තොත් price by negotiation එකේදී අපි price range එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ වෙන්න සමහරක් වෙලාවට අපිට කියලා නැහැ මොන price එකේද property එක ඒගොල්ලන්ට විකුණන්න ඕන කියලා. අපි ඒතකොට market එකට අරන් ගිහලා market feedback එකක් ගන්නවා මොකද්ද මේ property එකේ price එක. ගොඩක් අය මොන price range එකකටද මේ property එක value කරන්නේ කියලා. ඊට පස්සේ අපි ඒ offers ටික වෙන්නට present කරලා වෙන්නට කියනවා කැමති offer එකක් තියෙනවා නම් තෝරගන්න කියලා. ඒ ආකාරයෙන් තමයි ක්‍රම කීපය properties market වෙන කීපය වෙනස් වෙන්නේ. හරි දැන් ඔය ඉරේෂ් දැන් කිව්ව එක විදි ඔක්ෂන් එතකොට ටෙන්ඩර් ඉතින් මේවා එක කොහොමද ටයිම් එක වෙනස් වෙන්නේ මේ විදිහෙන් විදිහට ඒ කියන්නේ ඔක්ෂන් එකකට ටයිම් එක අඩුද යනවා නැත්නම් ටෙන්ඩර් එක කොහොමද ටයිම් එක එක මෙතඩ් එක කොහොමද ටයිම් එක වේරියේට් වෙන්නේ ඒ ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා මොකද්ද මාකට් එක කියලා. අපි හිතමු දැන් ඔක්ෂන් එකක් ගත්තොත් කියලා. ඔක්ෂන් එකක සාමාන්‍යයෙන් අපි කරන ඔක්ෂන් කැම්පේන් 3 to 4 weeks තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි අද ලිස්ටිං එක live ගියොත් එහෙම within 3 to 4 weeks අපි ඔක්ෂන් set date එකක් දානවා. මේ අහවල් දවසේ තමයි ඔක්ෂන් එක තියෙන්නේ කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි නම් කරන්නේ on site auction. අපි auctioneer on site එනවා. අපි auction එක පටන් ගන්නවා starting bid එකකින්. එතකොට වෙන්න කියන්න පුළුවන් reserve එකක් මේ property එකට දෙන්න පුළුවන්. අපි ඒක confidential. ඒක agent උයි auctioneer විතරයි ගොඩක් වෙලාවට දැනගන්නේ. කිසිම කෙනෙක් දැනගන්නේ නැහැ. එතකොට auction එක දවසේ මේ property එක අර reserve එක pass වුණොත් විකුණනවා. එතකොට සමහරක් වෙලාවට මේ ඔක්ෂන් කැම්පේන් එකේදීම within a week අපිට ගොඩාක් අය මේකට ඇවිල්ලා ගොඩක් අය කියන්න පුළුවන් අපි cash unconditional offer එකක් දෙන්න කැමතියි දැන්. එතකොට ඒකට අපි කියනවා pre auction offer එක කියලා. එතකොට buyer කෙනෙක්ට cash unconditional offer එකක් දෙන්න පුළුවන් නම් auction process එකකදී ඒක අපිට පුළුවන් වෙන්නට ගිහිල්ලා present කරන්න මේකයි purchase එකේ price එක ඔයා මොකද හිතන්නේ විකුණන්න කැමතිද මේ price එකට. එතකොට වෙන්න agree වුණොත් ඒ price එකට අපිට පුළුවන් මේ auction එක brought forward කරන්න. එතකොට auction එක දවස වෙනකම් ඉන්න ඕනේ නැහැ ඊට කලින් විකුණන්න පුළුවන්. ඒ එකක්. දෙවෙනි එක price by negotiation එකේදී market එකට දාපු පළවෙනි දවසේ පළවෙනි පැයේ ඉඳන්ම offers එනවා නම් විකුණන්න පුළුවන්. ඒකේ වෙලාවක් නැහැ. price එකේදීත් එහෙමයි. වෙලාවක් නැහැ. auction එකයි set date of sale එකේදී තමයි ඔය time frame එක තියෙන්නේ. හැබැයි ඔය දෙකේම කලින් විකුණන්න වෙන්න කැමති නම් වෙන්නට පුළුවන් කලින් විකුණන්න එයාට ඕන price එක හම්බ වෙනවා නම්. ඒතර තව එකක් තමයි ඉරේෂ් මේ තියෙනවා විදි දෙකක් එකක් conditional offer එක අනිත් එක unconditional offer එක. ඉතින් මේ දෙකේ මොකක්ද වෙනස්කම? කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ? අපි පොඩ්ඩක් කියන්න ඕනේ. conditional offer එකක් කියලා කියන්නේ අපි හිතමුකෝ subject to finance, subject to lim report, lim කියන්නේ land information memorandum. එතකොට subject to methamphetamine test, toxicology report, building report ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ buyer කෙනෙක් offers දානවා ඒගොල්ලන්ට තාම finance approval එක හම්බෙලා නැහැ. නිසා බැංකුවට ඒගොල්ලෝ යන්න ඕන approval එක ගන්න. එතකොට ඒක subject to finance offer එක. buyer කෙනෙක් offer එකක් දානවා නමුත් එයාට building එක ගැන ලොකු අවබෝධයක් නැහැ. එතකොට එයා building inspector කෙනෙක්ව book කරනවා මේ ගේ ඇවිල්ලා බලන්න. එතකොට ඒක subject to building inspection වෙනවා.
එතකොට කෑෂ් අන්කන්ඩිෂනල් ඔෆර් දාන අයත් ඉන්නවා. ගොඩක් වෙලාවට ෆස්ට් හෝම් බයි කෙනෙකුට ඇත්තටම කෑෂ් අන්කන්ඩිෂනල් ඔෆර් දාන්න අමාරුයි. මම ඇඩ්වයිස් කරන්නෙත් නෑ දාන්න කියලා. මොකද එතකොට සමහරක් වෙලාවට ඔයා ස්ටක් වෙන්න පුළුවන්. ඔයාට බෑක් ඕෆ් වෙන්න බෑ කිසිම හේතුවකදී. නමුත් කන්ඩිෂනල් ඔෆර් එකක් දාපුවම ඔයා දාන කන්ඩිෂන්ස් වලට අනුව ඒ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ කන්ඩිෂන්ස් ටික මීට් කරන්න බෑ නම් ඔයාට ඕන වෙලේක ඒ කොන්ට්‍රැක්ට් එකකින් එළියට යන්න පුළුවන්. ඒ වාසිය බය කෙනෙකුට තියෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි අපි කියන්නේ මේක විකුණන්න හදිසියක් නැති පුද්ගලයෙක්ට නම් තමන්ගේ ප්‍රොපර්ටි එක විකුණන්න පුළුවන් හොඳම කාලෙ මොකද්ද? ඒ කියන්නේ අපි දන්නවා දැන් නවසීලන්තේ එක සීසන්ස් දෙනවා. මම දන්නවා අනිවාර්යයෙන්ම මේ සීසන්ස් වලට යම්කිසි කස්ටමර්ස් ලගේ බලපෑමක් ඉන්ෆ්ලුවන්ස් එකක් වෙනවා. ඉතින් ඒතකොට මේ වින්ටර් එකේ සමර් එකේ එනවා. ඒ වගේ කාලවල වල කොහොමද මේකේ මිල ගණන් එහා යන්නේ? කොහොමද මාකට් එක උච්චාවචනය වෙන්නේ? එතකොට තව ප්‍රශ්නයක් තමයි දැන් කොවිඩ් කාලේ දැන් මේ කොවිඩ් අපි යම් කිසි ආකාරයක අවසානයකට වගේ ඇවිල්ලා තිනවා. මේ කාලේ මාකට් එකේ හැසිරීම කොහොමද? අපි සෙල කෙනෙක් නම් අපේ ප්‍රොපර්ටි එක අපි පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉන්න ඕනද? නැත්තම් දැන් මේ කාලේද හොඳම කාලේ? අපි එහෙම පොඩ්ඩක් කතා කරමු. පොඩ්ඩක් ගිරීෂ් අපිට කියන්න. සමර් ටයිම් එක තමයි ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රොපර්ටිස් හොඳ මාකට් එකක් තියෙන්නේ. ඒ එහෙම කිව්වත් සමහරක් වෙලාවට දැන් ඇත්තටම අපි කොවිඩ් ගැන කතා කරොත් එහෙම මේ කොවිඩ් එකෙන් පස්සේ දැන් අද තියෙන තත්ත්වය දැන් මේ අපි සැප්තැම්බර් මාසේ 3 වෙනි සුමානේ ඉන්නේ. මේ පහුගිය සුමාන 3 ඇතුළතදී අපි දැක්කා නවසීලන්තේ ප්‍රොපර්ටි මාකට් එකේ ලොකු බූම් එකක්. ඒ කියන්නේ මේක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නැහැ. නමුත් ගොඩාක් වෙලාවට මිනිස්සු මේකට ටොප් ඩොලර් එක ගෙවනවා මේ දවස්වල මාකට් එකේ. ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට ප්‍රොපර්ටිස් හොයාගන්න බෑ ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රොපර්ටි එක. ඉතින් එක හේතුවක් තමයි ස්ටොක් එක හරි අඩුයි නවසීලන්තේ මේ වෙනකොට. ගොඩාක් ප්‍රොපර්ටිස් මාකට් එකේ නැහැ. අනිත් දේ තමයි ඉන්ට්‍රස්ට් රේට්ස් ඇවිල්ලා ගොඩාක් අඩුයි. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දකිනවා 2.45 2.55 කියන ඉන්ට්‍රස්ට් රේට්ස් වලට බැංකු ගොඩක් වෙලාවට ලෙන්ඩ් කරනවා. ඉතින් ඒ නිසා ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා මාකට් එකේ ඉන්නවා. ගොඩාක් ෆස්ට් හෝම් බයර්ස්ලා මාකට් එකේ ඉන්නවා. ඉතින් ඔය විකුණන ටයිම් එක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා මොකද්ද කරන්ට් සිටුේෂන් එක. දැන් අද දවස ගැන කතා කරොත් මම හිතන්නේ මේක ඇවිල්ලා පර්ෆෙක්ට් ටයිම් එකක් විකුණන්න. ඕනම කෙනෙක් ගෙයක් විකුණන්න බලාගෙන ඉන්නවා නම් මම දැක්කේ නෑ මේ පහුගිය අවුරුදු 4 ඇතුළත මෙච්චර හොට් මාකට් එකක්. මේ මාකට් එක මාර හොට්. ඉතින් හොඳම අවස්ථාවක් ගෙයක් විකුණන කෙනෙකුට මේ ටයිම් එක මාකට් එකට දානවා. හැබැයි දෙසැම්බර් මාස සමහරක් වෙලාවට ක්‍රිස්මස් ටයිම් එකේදී ඕවරෝල් අපි හිතමුකෝ මේ කොවිඩ් එක ඔක්කොම අපි අමතක කරලා සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙදී මාකට් එක සාමාන්‍යයෙන් ක්වයිට් වෙනවා. මොකද ගොඩක් අය හොලිඩේ යන නිසා. දෙසැම්බර් ජනවාරි වගේ මාස පොඩ්ඩක් මාකට් එක ස්ලෝ මාකට්. වින්ටර් එකේ සමහරක් වෙලාවට ඒක අප් ඇන්ඩ් ඩවුන් ඒක අපිට හරියටම කියන්න බෑ. දෙසැම්බර් ජනවාරි අරෙන්න අනිත් හැම මාසයක්ම මම හිතන්නේ හරි මාකටිං කැම්පේන් එකක් දෙනවා නම් ඕනම දවසක් හොඳ දවසක්. හරි රිෂ්, දැන් අපි කතා කරුවේ දැන් මෙච්චර වෙලා මේ සෙලගේ පොයින්ට් ඔෆ් view. දැන් මේ අපි බයගේ පොයින්ට් ඔෆ් view අපි කිව්වොත් මොකක්ද හොඳම කාලේ මේ ප්‍රොපර්ටි එකක් ගන්න? මොකද ඒ ගැන හිතන්නේ? හොඳම ටයිම් එක අද තමයි. මම ඒක හැම වෙලේම කියන හේතුව ඇවිල්ලා සමහරක් වෙලාවට නිව්සීලන්ත ප්‍රොපර්ටි මාකට් එක ගොඩක් වෙලාවට පහුගිය අවුරුදු 30 ගත්තොත් එහෙම හැම වෙලේම වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. අඩුවීමක් ගොඩක් නැහැ. එක ගොඩක් වෙලාවට වැඩි වෙනවා. ඊට පස්සේ ඒක පොඩි ලයින් එකකට ඒ මාකට් එක යනවා ටික කාලයක්. සමහරක් වෙලාවට පොඩි ඩ්‍රොප් එකක් තියෙන්න පුළුවන්. ආපහු නමුත් ඒක පීක් මාකට් එකට යනවා. ඒ අවුරුදු 10 ගැප් එකක් ඇතුළත මේ හැම වෙලේම මේක සර්කල් එකක්. නවසීලන්තේ ප්‍රොපර්ටිස්. ඉතින් අද ඔයා හිතුවොත් ප්‍රොපර්ටි එකක් ගන්න කියලා අනිවාර්යෙන් අද ගිහිල්ලා ගන්න. හේතුව ඇවිල්ලා නැත්තම් හැමදාම ඔයා හිත ඉඳී කවදාකවත් ප්‍රොපර්ටි එකක් ගන්න එකක් නැහැ. ගොඩක් වෙලාවට පහුගිය අවුරුදු 10 ගැන කල්පනා කරොත් එහෙම 5 ගැන කල්පනා කරොත් 2014 15ට කලින් ප්‍රොපර්ටිස් ගත්ත අයට මේ වෙනකොට සමහරක් විට ලක්ෂ 2ක ලක්ෂ 4ක ඊක්විටි එකක් බිල් වෙලා තියෙන්න පුළුවන් ඕක්ලන්ඩ් වල ප්‍රොපර්ටිස් ගත්ත අයට. ඉතින් අවුරුදු 5කට 10කට වගේ කාලයක් තුළ ගොඩ ඒ වගේ මුදලක් ඔයාට ගෙයක් අරගෙන ඊක්විටි එක බිල්ඩ් වෙලා තියෙනවා නම් මම හිතන්නේ ඔයාට නරකක් වෙන්නේ නැහැ. ඒ නිසා ගෙයක් ගන්න ඕන නම් හොඳම දවස අද තමයි. හරි රිෂ්, දැන් වා කලින් කිව්වා දැන් යන මාකට් එක ගොඩක් හොට් මාකට් එකක්. දැන් ගොඩක් වෙලාවට බැංක්ස් වල ඉන්ට්‍රස්ට් රේට් එක යන්නේ 2.5 වගේ තමයි යන්නේ. ඉතින් මේ ඉස්සරහට මොකද්ද ප්‍රෙඩික්ෂන් එක? තව මේක ඉන්ට්‍රස්ට් රේට් එක තව අඩුයිද? අපිට දැන් කතා වීඩියෝ වල කියනවා සමහර වෙලාවට ඉස්සරහට 1.5 වගේ වෙයි කියලා. ඉතින් මේ තව අපි පොඩ්ඩක් අපි හෝල් කරන් හිටියොත් හොඳද? මොකද හිතන්නේ?
ඒක මෙහෙමයි අපි කාටවත් ඒක එකපාරටම කියන්න බෑ මේක මාකට් එක හොට් වෙයිද මාකට් එක ඩවුන් වෙයිද කියලා. ඉතින් ඉන්ට්‍රස්ට් රේට්ස් ගැන හිතලා හිත ඉඳලවත් නැත්තම් මාකට් එක ඩවුන් වෙයි අපි බලාගෙන ඉමු තව මාකට් එක අඩු වෙනකන් කී ගොඩක් වෙලාවට බයස්ලා මම දන්නවා එහෙනම් ගොඩක් අය ඉන්න අය ඉන්නවා. ඉතින් නමුත් ඒගොල්ලෝ කවදාකවත් ගයක් එතකොට ගන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ගොඩාක් දේවල් හිතන්නත් එපා ගයක් ගන්න යන වෙලාවට ඔයාට ඩිපොසිට් එක තියෙනවා නම් ඔයාට ඒක අෆෝඩ් කරන්න පුළුවන් නම් මත ඔයා ගන්න ගයක් හැබැයි හැම වෙලේම ගයක් ගද්දි ඔයා එක දෙයක් හිතේ තියාගන්න ප්‍රොපර්ටි එකක් ගද්දි ලොකේෂන් එක හරි ඉම්පෝටන්ට්. ඔයා හොඳමගේ නරකම ස්ට්‍රීට් එකේ අරගන්නවට වඩා නරකමගේ හොඳම ස්ට්‍රීට් එකේ ගන්න කියන එක අවවාද තමයි මම ඕන කෙනෙකුට දෙන්නේ. ඒක බලලා නේබර්හුඩ් එක බලලා ගයක් ගන්නකොට ගන්න. එතකොට ඔයාට ගොඩක් වෙලාවට වැරදීමක් වෙන්නේ නැහැ. ඒක තමයි දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක. ඉතින් දැන් ඉරේෂ්ට අන්තිමට මොකක්ද කියන්න තියෙන්නේ මේ අපි දැන් අද මේ වැඩසටහනෙන් ඔක්කොම කව කෙරුවද අපි බලාපොරොත්තු වෙනවා තව වැඩසටහන ඉරේෂ් සම්බන්ධ කරගන්න මොනවාද අවසාන වශයෙන් ඉරේෂ්ට කියන්න තියෙන්නේ? නෑ මම හිතන්නේ ගොඩක් දේවල් කව කර අපි තව ප්‍රෝග්‍රෑම් එකකින් තව අවස්ථා කීපයක් අපි ලබා දෙමු ටිප්ස් ටිකක් අරගෙන දෙමු ඔයගොල්ලන්ට මොන විදිහද අපිට ඇඩ්වයිස් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපිට කියන්න ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා. එතකොට ඒවා අපිට එවන්න අපිට පුළුවන් ඒකට මේව කරන්න දෙවන්න එක එකතු වෙලා මම පුළුවන් විදිහට උත්සාහයක් දරන්න හැමෝටම උදව්වක් වෙන විදිහට වැඩක් කරන්න. අද දවසේ අදවස් වැඩසටහනෙන් අද අහන්න හිටිය ප්‍රශ්න ටික ඔයටම අපි මේටික තමා ඉතින් අපා හිතනා ගොඩක් හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ගයක් අපිට හම්බ වුණා. ඇත්තට බොහොමද විශේෂම සෙල්ල කෙනෙක්ට තමන්ගේ ප්‍රොපර්ටි එක විකුණන්නේ සහයි අවශ්‍ය දැනුම හම්බුණා කියලා මම හිතනවා. ඒ වගේම මම කියන්න කැමති අපි ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නයක් තමයි මෙහි නවසීලන්තේ ඉන්න කට්ටියට අපි අපේ කම තියෙන අපේ ලැංග්වේජ් එක කතා කරන සිංහලම කතා කරන අපේ තියෙන මොනම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් අපේ කෙනෙක් ගාවට ගියෝ. ඉතින් ඉරේෂ් දෙන්න ෆෝන් කියන්නේ අපේ කෙනෙක් ඔයාගේ ඔයගොල්ලන්ගේ තියෙන මොනම ප්‍රශ්නයක් මොකද මේ ලංකාවේ කට්ටියට තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට දන්නේ ලංකාවෙම ඒජන්ට් කෙනෙක් තමයි. ඉතින් මම ආරාධනා කරනවා මෙතන බලන හැමෝටම මේ ඉරේෂ් ගිහිල්ලා කන්ටැක්ට් කරන්න. එයාගේ විස්තර අහන්න. මම හිතන්නේ ඉරේෂ් ඕන වෙලාව රෙඩි ඕනම කෙනෙක්ට ඕන ප්‍රශ්නයකට උදව් කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා අප සියලු දෙනාටම. ඒ වගේම අපි ඊළඟ වැඩසටහනත් අපි ගේනවා අපි යන්න බලාපොරොත්තු වෙනවා ඉරේෂ්ගේ ඔෆිස් එකට ගිහිල්ලා අපි මේ පිළිබඳව අපි කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගේ කාලයට ඩෙවන් බොහොම ස්තුතියි ඔයාටත් මේ අපේකම කියන වැඩසටහන මම ටික දවසකින් නම් බලනවා. පටන් ගත් දවසින් තමයි ඇත්තටම හොඳ දෙයක් ඩෙවන් කරන්නේ. ඉතින් මේකට ලයික් කරන්න මේ Facebook page එකට අපේකම කියන ෂෙයා කරන්න. නවසීලන්තේ ඉන්න අපි හැමෝටම හොඳ අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඉතින් බිස්නස් කරන කට්ටියට එතකොට ගෙවල් ගන්න ඉන්න අයට ඊට අමතරව අනිත් දේවලුත් මෝට මැකෑනික් ඒ වගේ දේවලුත් මම දැක්ක පහුගිය දවස්වල ඇඩ්වයිස් දෙනවා. ඉතින් ඒව හරි වැදගත්. අපිට අපේකම කියන එක වැදගත් මේ වගේ රටකට ආවට පස්සේ. ඉතින් අපි හැමෝම මේ වැඩසටහන් වලින් ගොඩක් වෙලාවට මේකෙන් මේ වැඩසටහන් වලින් අපි ගොඩක් වෙලාවට අවබෝධයක් ලබා ගන්නවා. ඉතින් ඩෙවන් බොහොම ස්තුතියි. නැවතත් බොහොම ස්තුතියි කියමින් මම නවතිනවා. ඉතින් අපේ කම තුලින් ඔබ රැඳී සිටින්න අපේ YouTube channel එක subscribe කරන්න අපේ website එකට යන්න. ඉතින් අපි ඊළඟ වැඩසටහනේදී හම්බෙමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි.